හරි. තිරුවන් සරණයි සුබ දේශනක් වේවා. අද මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනවා සිංහල රාවයේ ජාතික සංවිධානයේ දේශපාලන පක්ෂයේ ලේකම් අපි ශාලික පෙරේරා මහත්මයාත් ඒක වගේම කාර්යක සභික අපි සුමිත් මහත්මයාත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ විශේෂයෙන්ම අපිට කතා කරන්න තියෙන කාරණා කීපයක් තියෙනවා. ඒ පළවෙනි කාරණා විදියට මතක් කරන්න තියෙන්නේ මේ පහුගිය දවසකදී ජනාධිපතිතුමන් අද විශේෂ ගැසට් නිවේදනයක් මගින් පන්සලක් සතු සාංඝ දේපලක් පවරා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාසලක් සතු ඉඩමකුත් ඒත් එක්කම යාබද කරලා පවරා ගැනීමේ කටයුත්තක් සිදු කරලා තියෙන එක තමයි බෞද්ධාලෝක මාවතේ තියෙන කිංසි පාරට මූණලා තියෙන බෞද්ධාලෝක විහාරය. ඒකේ පර්චස් 70ක වගේ ප්‍රමාණයක් පවරා ගැනීම සඳහා ගැසට් නිවේදනයක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ඩී.එස්. සේනානායක විද්‍යාලය තමයි අනිත් බිම් ප්‍රමාණය. ඒ බිම් කොටස පර්චස් 20ක් වගේ භූමි භාගයක්. ඒතකොට ඒකත් පවර ගන්නවා. ඩී.එස්. සේනානායක විද්‍යාලයට දැනුවත් කරලා තියෙන්නේ අපි ඔබතුමන්ලට අවශ්‍ය වෙන ඉඩමක් තමයි මේ පන්සලේ ඉඩමෙන් අරගෙන ඉවරලා පරිත්‍යාග කරන්න සූදානම් වෙන්නේ කියලා. නමුත් ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයත් ඒ නිලධාරී මණ්ඩලයත් බලාපොරොත්තු වුණා උන්ට අලුතෙන් භූමි භාගයක් පාසලට එකතු කළ දෙයි කියලා. මොකද කිංස්ලි පාරට මූණ දාලා ඒගොල්ලන්ගේ පාසලේ කොටස සකස් කර ගැනීම සඳහා. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ පර්චස් 20ක භූමි භාගයක් පන්සලේ ඉඩමෙන් මේ පාසලේ ඉඩමෙන් ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉඩමෙන් උත්පවරගෙන තියෙනවා. ඒ වගේම පන්සලේ බෞද්ධාලෝක විහාරයේ අක්කර 70ක භූමි භාගයකුත් මේ ගැසට් නිවේදනයෙන් පවරාගෙන තියෙනවා. ඒතකොට මේක බරපතල වැරද්දක්. ජනාධිපතිතුමා කියලා කියන්නේ බෞද්ධ නායකයෙක්. මේ රටේ බෞද්ධ ජනතාව එකට ඒකාබද්ධ වෙලා ඔබ දන්නවා දැවැන්ත ක්‍රියාවලියක් මාර්ගයෙන් තමයි එතුමා ජනාධිපති බවට පත් කරේ. ඔය අන්‍ය ජාතිකයන්ගේ ඡන්දවලට වඩා බහුතර ප්‍රමාණයක් 80කට 90කට වැඩි ප්‍රමාණයක් සිංහල ඡන්දවලින් බෞද්ධයාගේ ඡන්දවලින් තමයි බලයටපත් උනේ. ඒ බලයටපත් වෙච්ච නායකයා රුවන්වැලි සෑය දාගැබ ඉස්සරහදී ගිහිල්ලා දුටුකැමන් රූපය දිහා බලාගෙන දිවුරුම් දීලා මේ බෞද්ධ රාජ්‍ය ආරක්ෂා කරන්න හුදෙක් මාගේ මේ ව්‍යායාමය මාගේ සුරසැප සඳහා නෙමේ බෞද්ධයාගේ මේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කියලා තමයි එතුමා දිවුරුම් දුන්නේ. ඒ දිවුරුම් දීපු නායකයෙක් විදියට අපි කිසිසේත්ම බලාපොරොත්තුුනේ නැහැ එතුමා මේ වගේ ක්‍රියාමාර්ගයක් ගනී කියලා. කාගේ හෝ අනුදැනුම මත හෝ කාගේ හෝ මේ බලකිරීම මත මේක සිද්ධ වුණාද කියන අපි දන්නේ නැහැ. ජනාධිපතිතුමා දන්නවද නොදැන මොකද ගැසට් එකක් නිකුත් කරන්න ජනාධිපතිතුමා නොදැනුවත් ඔබ සිද්ධ වෙන්න බෑනේ. ජනාධිපතිතුමානේ ගැසට් එක නිකුත් කරන්න කටයුතු කරන්නේ. එතකොට මේක කවුරු හරි වෙන ජනාධිපතිතුමා නොදැනුවත්වත් ගැසට් නිකුත් කරනවද? ඒ නිසා මේ කිංස්ලි පාරේ තියෙන බෞද්ධාලෝක විහාරය කියලා කියන්නේ සාංඝ දේපලක්. මේ සාංඝ දේපල කොහොමද පවරගන්නේ? එතකොට බෞද්ධ නායක රජයකට යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. අත්තරෝමතික රජයකට ඒකාධිපති පාලක වෙන රටකට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. හැබැයි හීනකින්වත් හිතන්නේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා. නමුත් දැන් මේ බෞද්ධාලෝක විහාරයේ තියෙන පර්චස් 70ක භූමි භාගය පවර ගන්නවා. මොකටද මේ පවර ගන්නේ? එතකොට අත්‍යවශ්‍ය සේවාව මොකක්ද? අපිට දැනට තොරතුරු ලැබිලා තියෙන හැටියට මේක එපාර්ට්මන්ට් එකක් ගහන්න. ඒ කියන්නේ ගෙවල් 70ක වැඩි ප්‍රමාණයක එපාර්ට්මන්ට් එකක් සහ කාර් පාක් එකක් තමයි ගහන්නේ. එතකොට ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පර්චස් 20ක් පන්සලේ පර්චස් 70 ගානක් දෙකම එකතු වුණාට පස්සේ පර්චස් 100කට ආසන්න ප්‍රමාණයෙන් තමයි මේ එපාර්ට්මන්ට් එක ගහන්නේ. එතකොට ඩී.එස්. සේනානායක විද්‍යාලයට ලැබෙන ප්‍රතිපාදන මොනවද? වරප්‍රසාද මොනවද? ඒකට ලැබෙන එකම ප්‍රතිපාදනය තමයි මහල් දෙක තුනක් හම්බ වෙනවා කාපාක ක්‍රියාත්මක කරගන්න. එච්චරයි. එතකොට අර අනිත් මහල් ටික උපයෝගී වෙන්නේ අර එපාර්ට්මන්ට් වලට. එතකොට මේක දන්න ආර්ථික මර්මස්ථානයක් බවට පත් කර ගැනීම සඳහා පෞද්ගලික හේතු මත හෝ වේවා රජයේ උපයෝගී කරගෙන ගැසට් නිවේදන නිකුත් කළ මේ වගේ පවරා ගැනීම බරපතල වැරද්දක්. දැන් අපි අහන්නේ මේ රජයෙන් අපි අහනවා ජනාධිපතිතුමාගෙන් අපි අහනවා දැන් එතකොට දැන් අනාගතයේ ඔය කළුගල් වල වටිනාකමක් ආවොත් අර නන්දාමාලිගේ සින්දුවද කියන්න වෙන්නේ කියලා. කළුගල් වලට විකුණා සීගිරි කියලා කියනවනේ. අර සින්දුවක් තියෙන්නේ. ඒ වගේ සීගිරියත් අනාගතයේ විකුණයි.
ආර්ථිකය සකස් කර ගැනීම සඳහා. ඊගාවට මේ දඹුල්ල ගල්ලෙන් විහාරයත් පවරා ගැනීම කරනවාද? එතකොට මේකද ක්‍රියාමාර්ගය. එතකොට බෞද්ධ නායකයෙකුගෙන් අපි දැක්කේ නෑ අබෞද්ධ නායකයොත් මේ රටේ යම් ප්‍රමාණයක නායකයෝ බවට පත් වෙලා හිටියානේ. ඒ අයගෙන්වත් අපි දැක්කේ නෑ මේ වගේ ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ නිසා අපි මේක බරපතල සිද්ධියක් විදිහට තමයි දකින්නේ. ඒ නිසා මේක තමයි මේ මූලිකම අවස්ථාව ශාසනය විනාශ කිරීම සඳහා මොකද විහාරස්ථාන විනාශ කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ගයක්ද ජනාධිපතිතුමා දැනුවත්වද මේක වෙන්නේ නොදැනුවත්වද කියන එක අපි ජනාධිපතිතුමාගෙන් අහනවා. අපි හිතනවා එතුමා බෞද්ධ නායකයෙක් විදිහට එතුමා දැනුවත්ව නොවෙන්න පුළුවන් මේ ගැසට් නිවේදන නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන කාරණාවත් මතක් කරනවා. ඊළඟ කාරණේ තමයි මේ ඔය පර්ල් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව. ඒ නෞකාව සම්බන්ධයෙන් අපි අහන්නේ මේ රජයෙන් අහනවා දැන් මේකට වගකීම බාර ගන්න කවුරුවත් නැහැ. දැන් වගකීම අරයාගේ පිට පවරනවා මෙයාගේ පිට පවරනවා දැන් විශාල විනාශයක් පාරිසරික විනාශයක් සිද්ධ වෙලා තියෙනවා. මුහුද සම්පූර්ණයෙන් විනාශයටපත් වෙලා තියෙනවා. ඊගාට පවුල් 100 ගණන පවුල් දහස් ගණනාවකට මේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කාබාසිනය කරලා තියෙනවා. මේ හරහා යැපිච්ච දීවරයෝ අද සම්පූර්ණයෙන්ම මේ අසරණ වෙලා තියෙන්නේ. අද ඔවුන්ට කර කියා ගන්න දෙයක් නෑ. අද මේ දැල් වලට එන්නේ මාළු නෙමෙයි මොනවද මේ කියන නැවේ තියෙන අර පිච්චිච්ච සුන්බුන් වල අවයව තමයි කෑලි තමයි මේකට එන්නේ. එතකොට දැන් මේක කොච්චර කාලයක් යයිද දැනට අපි දැක්කා මේක හැමදාම අපි දකිනවා හරි දුකයි. හැමදාම මේ රටේ ප්‍රශ්නයක් වුණාම මේ කොහෙන් හරි ඇවිල්ලා දාන කුණ්ඩ වාතයක් කුණු ගොඩක් අදින්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට. මේ මිනිස්සු මේ කොරෝනා ආස්සේ ඒ මිනිස්සු අපි දැක්ක මොන තරම් මහන්සියක් අරගෙන මේක කරන්න කියලා. එතකොට මේක දැන් මේ නැව එන්නේ ඉස්සෙල්ලා සාමාන්‍ය රටකට නැවක් ඇතුල් වෙන්න පෙර ඒ රටට දැනුම් දීමක් කරන්න ඕනේ. එතකොට දැන් මේ නැව දැනුම් දුන්නද? දැනුම් දුන්නා නම් එතකොට මේ නැව මුලින්ම මේකේ කාන්දු වීමක් මේ මොකද්ද විකිරණ ද්‍රව්‍ය කාන්දු වීමක් සිද්ධ වුණා කියන එක දන්නවා. එතකොට මේ විකිරණ ද්‍රව්‍ය කාන්දු වීම නිසා මේගොල්ලෝ කටාර් වරායට ඇතුල් වෙන්න හැදුවා. එතකොට කටාර් වරායට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. ඊගාවට ඉන්දියන් වරායට ඇතුල් වෙන්න හදනවා. ඉන්දියන් වරායෙන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ඉන්දියන් වරායත් කටාර් වරායත් දෙකටම මේ නැවේ බඩු බානවා. එහෙම බාලා තියෙද්දිත් ඒ නැව ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. හැබැයි ලංකාව වරායට මේකේ බඩු බාන්නේ නැහැ. හැබැයි ලංකාව වරායට කොහොමද මේක ඇතුල් වුනේ? කාගේ දැන් සාමාන්‍යයෙන් අවසරයක් නැතුව ඇතුල් වෙන්න බෑනේ. අවසරයක් නැතුව ඇතුල් වෙන්න බෑ. ඇතුල් වෙන්න හැදුවා නම් ඒකට ගන්න ක්‍රියාමාර්ග තියෙනවා. එතකොට මේක ඇතුල් කරගෙන තියෙනවා. ඇතුල් කරගෙන තියෙන්නේ කොහෙද? කවුරු හරි මේක එතකොට මේ බලධාරීන් සහ නිලධාරීන් මේක දැනුවත්ව මේක නැව ඇතුල් වෙනවා. එතකොට මේක ඇතුල් වෙනකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ක්‍රමවේදයක් තියෙනවා. නැවක් ඇතුල් වෙනකොට ඒ නැවේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඕනේ. දැන් හදිස්සියේවත් මෝටාර් කොහෙට අරගෙන යන මෝටාර් ටිකක් තිබුණා නම් එහෙමනම් මේකද මෙන්න ලෝකේ තියෙන බලගතව මෝටාර් තිබුණා නම් එහෙම මුළු ලංකාව මෝටාර් දෙක තුන නැව ගිනිගත්ත ගමන් මුළු ලංකාව විනාශලා යනවනේ. ඒ නිසා තමයි සාමාන්‍ය නැවක් ඇතුල් වෙනකොට වරායකට ඒ කියන්නේ අපේ මුහුදු තීරයට ඒ නැව පරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායමක් යවන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ නිර්දේශයක් දෙන්න ඕනේ මේකෙන් අපිට හානියක් නැහැ වරායට හානියක් නැහැ. ඒ වගේම පරිසරයට හානියක් වෙන්නේ නැහැ කියලා නිර්දේශයක් දෙන්න ඕනේ. ඒ නිර්දේශ නැතුව කොහොමද මේ වරායට මේක අපේ මුහුදු තීරයට ඇතුල් වුනේ? ඇතුල් වුණා නම් ඒකේ බලහත්කාරයෙන් ඇතුල් වුණා නම් ඒකට ගන්න ක්‍රියාමාර්ග තියෙනවා. ඊගාවට දැන් මේක ඇතුල් වෙලා ඉවරලා මේ මහා විනාශයක් සිද්ධ වුණා. දැන් මේකේ වගකීම් බාරගන්නේ කවුද? දැන් ඉතින් අපි දැක්කා මීට පෙර ආතුවත් නැවක් මේ විදිහටම දැන් මේක මීට මාසයකට එකමාරකට ඉස්සෙල්ලා නැවක් මේ ඇතුළට ආවා. ඇවිල්ලා මේ විදිහටම ගිනි ගැනීමක් සිද්ධ වුණා. ඒක අපි බැදිහත් වෙලා නිවලා කොහොම හරි විශාල දරස්කන්ධයක් අපිට වියදම් කරන්න සිද්ධ වුණා. ඒකෙනොත් යම් පරිසර හානියක් අපේ මුහුදු තීරයට සිද්ධ වුණා. මුහුදට සහ මුහුදු තීරයට සිද්ධ වුණා. එතකොට ඒකේ වන්දි වශයෙන් ඩොලර් මිලියන 450ක වන්දියක් අපිට දෙන්න ඕනේ. එතකොට ඒ ඩොලර් මිලියන 450ක වන්දිය තාම ලැබුණ නැහැ කියන තොරතුරු තමයි අපිට ලැබිලා තියෙන්නේ. එතකොට ඒ 450 නොලැබුණේ කවුරු හරි යටින් ඒකේ ගාණක් අරගෙන නැත්නම් ඩොලර් මිලියන 450ට වඩා වැඩි මුදලක් ගන්න පුළුවන්. නමුත් 탁සේරුව සමාජගත කරනවා. නමුත් ඩොලර් 1000ක් 2000ක් විතර වෙනම ඩොලර් මිලියන 1000ක් 2000ක් විතර වෙනම ගන්නත් පුළුවන්. ඉතින් මේව ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද අනුගමනය කළාද? ඒ ක්‍රමවේදය අනුගමනය කරපු නිසාමද ඒකේ ඇතිවෙච්ච රසාත්මක භාවය වැඩි වෙච්ච නිසාද දෙවෙනි නැවත් මේ විදිහටම අපේ ඇතුළට ගත්තේ. එතකොට මේකේ දැන් මේගොල්ලෝ කියනවා මේ අපි නැම ගත්තේ අපිට ආර්ථික වශයෙන් යම් ප්‍රගතියක් ඇති කරගන්න. දැන් ආර්ථික වශයෙන් ප්‍රගතියක් ඇති වෙලා තියෙනවද?
එතකොට ඒ ඇති වෙච්ච ආර්ථික ප්‍රගතිය මේ දීවරයන්ගේ ජන ජීවිත අවුරුදු ගණනාවක් ආරක්ෂා කරන්න පුළුවන්ද? ඊගාට මේ පරිසරයට වෙච්ච හානියට ඒක රැකවරණයක් කරගන්න පුළුවන්ද? ඊගාවට දැන් මේ තියෙන අපද්‍රව්‍ය මේ පරිසරයට ගලාගෙන එන එක නවත්තන්න පුළුවන්. දැන් අපි දැක්ක ඊයේ දිනේදී මාධ්‍ය වලින් පෙන්නනවා විශාල තෙල් කාන්දුවක්. ඒ කියන්නේ ටොන් 1000ක ආසන ප්‍රමාණයක තෙල් මේකේ මේ ධාරිතාවයක් තියෙනවා. ඒතකොට දැන් මේවා පුපුරලා දැන් පරිසරයට නිකුත් වෙනවා. දැන් මේක ඉවත් කරන්නේ කොහොමද? මොකද උඩ තලයේ භූතලයේ තියෙන නැත්නම් මූදු උඩ මට්ටමේ තියෙන තෙල් ටික ඉවත් කර ගැනීම හැකියාව තියෙනවා. යටට කිදා බහපු තෙල් වල මේ ඒවා සුද්ධ කරගන්නේ කොහොමද? ඊගාවට අපි දැක්කා ඊයේ දිනේදී මාධ්‍ය වලින් පෙන්නනවා හිරු මාධ්‍ය විසින් අපි දැක්ක විශේෂයෙන්ම පෙන්නනවා නැව සමීපයටම ගිහිලා ගත්ත රූපරාමු. ඒ රූපරාමු වල තිබුණා නැව සමීපයේ විශාල මාළු ප්‍රමාණයක් මත්ස්‍ය ප්‍රමාණයක් මරණයටපත් වෙලා. එතකොට මේ පිච්චිලා මැරිලාද කිමිකල් නිසා මරණයටපත් වෙලාද? එතකොට මේක දැන් මේ මාළු දැන් අපි දැක්කා ගල්කිස්ස මුහුදු තීරයටත් මේ තෙල් කාන්දු වෙලා තියෙනවා. එතකොට මේ සත්තු මැරිලා ඇවිල්ලා තිනවා. එතකොට මේ මැරිලා ආපු සත්තු නිසා පරිසරයේ දැන් ඕක ගාල්ලට යන්නේ නැද්ද? දැන් මේ මාළු කන්න පුළුවන්ද? මිනිස්සු මාළු කෑවහම ඒ මිනිසුන්ට වෙන විපත්තියක් කරදරයක් සිද්ධ වෙන්නේ නැද්ද? හැබැයි දැන් මේ ආණ්ඩුව කියන දැන් මේගොල්ලෝ කියන දේවල් අපිට විශ්වාස කරන්න බෑනේ. දැන් මෙහෙම වෙන්නේ නැහැයි කියලා ඉස්සෙල්ලා කිව්වා. දැන් වුණා. දැන් මාළුන්ගෙන් හානියක් වෙන්නේ නැහැ කියලාත් කිව්වා. මාළුන්ට හානියක් වෙන්නේ නැහැ කියලා කිව්වා. දැන් ඒකත් වුණා. දැන් මාළු කෑමෙන් හානියක් වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මාළු මම දැක්කා මත්ස්‍ය වෙළඳපොලේ මාළු ගෙනල්ලා උයලා තම්බලා කනවා. ඒ අපි දන්නා ඉන්දියාවෙන් ගෙනාපු ඒවද වෙන කොහෙවත් රටකින් ගෙනාවුවද කියලා. නැත්තම් පෙර ශීතකාරකවල තියච්ච ඒවද කියලා. දැන් මේවට වගකීමක් බාරගන්නේ කවුද? හැබැයි මේ වගකීම නිකන් බාරගෙන බෑ. මේ වගකීමේ මිනිස්සු මරණයටපත් වුණා මිනිසුන්ට හානියක් වුණොත් එහෙම මේ මාළු කාලා ඒකට මේ දඬුවම් විදින්න කවුරු හරි මැදිහත් වෙනවනේ. මේකට අනුමත කරන කෙනා දඬුවම් විදිනවා. මොකද නිකං ප්‍රකාශයක් නිකුත් කළි ඉවරලා පැත්තකට ගියාට වැඩක් නැහැ නේ. දැන් මේ නැව අපේ රටට ගත්තා. දැන් රටට ගත්තට පස්සේ මේ වෙච්ච හානියෙන් කාටද වගකීම් බාරගන්නේ? දැන් මේක එන්න කිව්වේ කවුද? ඔහුද මේකේ දඬුවම් විදින්න ඕන පුද්ගලයා. එහෙම නැත්නම් දැන් ඒකේ මේක දැන් මේ නැව දැන් ගිලාපත් වෙනවා. දැන් ගිනිපත් වෙලා ගිලාපත් මේ මුහුදේ ගිලාපත් වෙනවා. මේක ගිලාපත් වුණාට පස්සේ දැන් මේකෙන් කිව්වොත් එහෙම නැව අයිති සමාගමෙන් කිව්වොත් එහෙම අපිට සල්ලි දෙන්න විදියක් නැහැ නැවත් අපිට විනාශ වුණා කියලා. කවුද එතකොට වගකීම් බාරගන්නේ? එතකොට මේක මා ප්‍රශ්න ගොඩක්. දැන් මේක මේ නිකන් රටකට නිකන් මේ ඕනනම් අපි කියන්නේ ඉබාගාත යන රටකට එහෙම රටවල් නැහැනේ ලෝකේ. ඕනම රටක යම් නිර්ණායකයක් තියෙන ඒ රටට නැවක් ඇතුළු වෙනවා නම් ගුවන් යානයක් ඇතුළු වෙනවා නම් වෙනත් ආරක්ෂක මේකක් මේ වෙනවා නම් ඒ රටට ඇතුල් වෙනකොට ගන්න ඕන ක්‍රියාමාර්ග තියෙනවා. එතකොට ඒ ක්‍රියාමාර්ග කිසි දෙයක් අරගෙන නැහැ. එතකොට ලෝකේ තියෙන නිකන් ඉබාගාත යන රටක් විදිහට තමයි මේක දකින්නේ. ඒ නිසා මේකට වගකියුත්තන්ට දඬුවම් ලබා දෙන්න සහ මේකේ ආදායම් මාර්ගය සමාජයට පෙන්වන්න කොහොමද එන්නේ? ඊගාට මේ දීවර ජන ජීවිතය කොට ගන්න කොහොමද? මේ පරිසරයට වෙච්ච හානිය විනාශ වෙච්ච හානිය අවම කරගන්න කොච්චර කාලයක් යනවද? ඒවට ගන්න ක්‍රියාමාර්ග මොනවද? මේවට දඬුවම් ලැබිය යුතු පුද්ගලයෝ පිළිබඳව සමාජගත කරන්න. මොකද රටේ නායකයෝ తాවකාලිකව පත් වෙන අය, රටේ නිලධාරීන් තාවකාලිකව පත් වෙන අය, මේ රටේ අයිතිකාරයෝ ජනතාවට වග උත්තර කියන්න මේ රටේ නායකයෝ බැඳිලා ඉන්නවා. ඒ නිසා වහාම මේ මිනිස්සුන්ට වග උත්තර කියන්න කියන එක අපි මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. දැන් මේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් දැන් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අපි දැක්කා දැන් මේ කොරෝනා වලට දැම්මා තහංචියක්. ඒ කියන්නේ දැන් දින 14ක් දැම්මා තවත් 7ක් ඉස්සරහට දැම්මා. ඒ කියන්නේ තව 7ක් දැම්ම කියන්නේ දවස් 21ක්. එතකොට මේ දවස් 21ක් දැක්කා දැම්මහම සාමාන්‍ය එදා වේල හම්බ කරගෙන කන මිනිස්සයාට ගොඩාක්ම බලපෑම තියෙනවා. මොකද මේ මිනිස්සයා රුපියල් 2500 ක විතර වේතනයක් ලබා ගත්තට පස්සේ ගෙදර බඩු ටිකක් අරන් ගියාට පස්සේ තව රුපියල් 200ක් විතර තමයි පසුවදාට වැඩට යන්නත් මේ මිනිස්සු ඉතුරු කරගන්නේ. දැන් මේ මිනිස්සු කොහොමද ගොඩ නැගෙන්නේ? එතකොට මේ ගොඩ නැගීම සඳහා අවශ්‍ය වෙන ක්‍රමෝපායක් කියන්නේ රට වහන්න ඕනේ. ඒක අපි දන්නවා. හැබැයි රට වහන්න ඕනේ අද නෙමෙයි මීට මාස දෙකකට ඉස්සෙල්ලා මේක රට වහන්න තිබුණේ. මොකද සාමාන්‍යයෙන් අපි මේ වෙලාවේ කිව්වා මේ රටේ රෝගීන් ප්‍රමාණය 100 200 300 වෙනකොට තමයි අපි කිව්වේ රට වහන්න කියලා. හැබැයි රට ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. දැන් වෙනකොට 900 වෙනකොටවත් අපි කිව්වා අඩුම ගානේ වහන්න කියලා නෑ. 3000කට ආසන්න වෙලා 3000 පැන්නට පස්සේ තමයි රෝගීන් ප්‍රමාණය ඔන්න රට වහන්න පටන් ගත්තේ. දැන් රට වැහුවා. වැහුවට රට ඒ සංචරණ සීමා ක්‍රියාත්මක වෙනවද?
මම බලන් පාර ගිහලා බැලුවා සාමාන්‍ය ජනතාව සාමාන්‍ය විදිහට මේ පාරේ වාහන ඕන තරම් යනවා. ඊගාවට මේ අත්‍යවශ්‍ය සේවාවල් කියලා දේවල් තියෙනවා. අත්‍යවශ්‍ය සේවාවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊගාවට අත්‍යවශ්‍ය සේවාවල් වල ක්‍රියාත්මක වෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට තාම කොරෝනා වෛරසයට අවශ්‍ය වෙන බෙහෙත ගහලා නැහැ. ඉතින් දැන් මේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය සේවාවල් කරන්න කියලා දැන් මේ මිනිස්සු සාමාන්‍ය අපි කියමුකෝ එළවලු ටික ගමෙන් මේ පොලෙන් අරගෙන ගමෙන් අරගෙන ඇවිල්ලා මිනිස්සුන්ට බෙදා හැරීම් කියවහම සාමාන්‍ය මිනිස්සුත් එක්ක ගැවසෙන්න සිද්ධ වෙනවා. ඒතකොට ගැවසෙන මිනිස්සයාට ඒ මිනිස්සුන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න ඕනේ. මේ මිනිස්සුන්ට තාම බෙහෙත ගහලා නැහැ. දෙකෙන් එකක්වත් ගහලා නැහැ. ඊගාට මේ කොහෙවත් නැති වැඩකට නැති පිරිසකට ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට විතරක් මේක ගහලා තියෙන. ඒ කියන්නේ ප්‍රභූ පැලැන්තියට VIP විදියට විතරක් ගහලා තියෙනවා. ඒකත් බරපතල වැරද්දක්. ඒ නිසා මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් ගන්න. අනික් කාරණාව තමයි සමහර ගෙවල් වල ගෙදර ඉන්න 3 දෙනාටම කොරෝනා හැදුනා. එක්කෙනයි ඉතුරුනේ. ඒ විතුරු වෙච්ච එක්කෙනාට වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔහුට ගහන්න ඕනේ. එහෙම ගහලා නැහැ. ඒ නිසා මේක වෛද්‍ය නිර්දේශය අනුව අපි කියන්නේ වෛද්‍යවරුන්ගේ මම හිතන්නේ මේ වෛද්‍යවරුන්ගේ ක්‍රියාම් කියන දේවත් පිළිගන්නේ නැති තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. නැත්තම් වෛද්‍යවරයෙක් කවදාවත් කියන්නේ නැහැ නේ ගෙදර 3 දෙනෙකුට හැදුනා නම් එක්කෙනෙක් ඉන්නවා නම් එයාට අනිවාර්යයෙන්ම මේ කොරෝනා වෛරස් මේ වෙන්නත ගහන්න ඕනේ. නමුත් ගහලා නැහැ. ඒ නිසා මේ වගේ අපිලිවල සහගත වැඩපිළිවෙලක් තමයි තාමත් තියෙන්නේ. ඒ නිසා මේ දැන් බැලුවාම දැන් කිසිම අත්‍යවශ්‍ය සේවාවල් නෙමෙයි. නිකන් මිනිස්සු එහෙට මෙහෙට යන ඕන තරම් මේ වාහන මම ඊයේ මේ එළියට ගියා මේ පිළියන්දල පැත්තට. ඒ ගියපු වෙලාවේ අත්‍යවශ්‍ය සේවාවක් සඳහා අපි ගියේ මලගයක් සඳහා. ඒ ගියපු වෙලාවේදී අපි දැක්කා වාහන වෙනදට වඩා වාහන පොලිමක් පාරේ තියෙනවා. ඒ නිසා මේවා නෙමෙයි මේවා හරියට හොයා බලලා නැති සංචලන සීමා දැම්මට වැඩක් නැහැනේ. යන්න බැරි මිනිහට කුලී වැඩ කරන මිනිහට එළියට යන්න බෑ. හැකි මිනිසුන්ට එළියට ගිහලා ඕන දෙයක් කරගෙන එන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා. ඒ නිසා මේ විදිහට සංචලන සීමා හෝ මේ විදිහට ලොක්ඩවුන් කරලා වැඩක් නැහැ. වහනවන රට හරියට වහලි වෙරලා මිනිසුන්ට ප්‍රතිපාදන ටික ලැබෙන සලස්වන්න ඕනේ. අනිත් එක දැන් අර කිව්වා වගේ රුපියල් 10000ක බඩු මල්ලක්. ඒ කියන්නේ මේ අර රජයේ අර පහුගිය දවස්වල දීපු බඩු මල්ල නෙමෙයි. ඒ කියන්නේ කුණු වෙච්ච බඩු දාලා රුපියල් 5000ක බඩු මල්ලට රුපියල් 3000ක බඩු දාලා ඉවර 5000ක බඩු මල්ලට රුපියල් 3000ක බඩු මල්ල දාලා දෙන එක නෙමෙයි. රුපියල් 10000ක බඩු මල්ලක් මිනිස්සුන්ට දෙන්න. ඒ කියන්නේ වෙළඳ පොලේ ලාභම විදියට ලැබිච්ච ලාභම විදියට ගන්න පුළුවන් බඩු මල්ලක් ලබා දීලා ඉවරලා මාසයක් විතර මේ රට වහලා තියලා ඊගාට මේක යථා තත්ත්වයටපත් වුණාට පස්සේ රට ඇරලා නැවතත් මේ මිනිසුන්ගෙන් එයා බදු මුදල් අය කරගන්න පුළුවන් පරිප්පු වලට සීනි වලට රුපියල් 10 බදු ගැව්වනම් මේ මුදල අය කරගන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. මිනිසුන්ගේ ජීවිතය පිළිබඳවත් බලන්න රට වහන්න ඕනේ කියන කාරණාවත් අපි මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. මොකද මේ උවදුර නවත්ත ගැනීමේ හැකියාව තියෙන්නේ රට මිනිස්සුන්ගේ සංචරණ නවත්තලා එක තැනකට ගත්තාම විතරයි මේක නවත්තන්න පුළුවන්කම තියෙන්නේ. මොකද මිනිස්සු සංචරණය කරන්න පටන් ගත්තොත් වෛරසය අරගෙන මේ වෛරසය අරගෙන යන පුද්ගලයා වටේටම බෙදාගෙන තමයි මේක යන්නේ. ඒ නිසා කරන්න තියෙන එකම දේ තමයි වෛරසය තියෙන මිනිස්සුත් නැති මිනිස්සුත් ගාල් කරාම් ගෙවල් ස්ථාන වලට තැම්පත් කරාට පස්සේ සමාජගත වෙන නිසා ස්ථාන වලින්ම ඒක නවත්ත ගන්න පුළුවන්කමක් තියෙන නිසා පළවෙනි කාරණේදී අපි දැක්කා සාර්ථක සිද්ධ වුණා. දෙකෙන් තුනෙන් පස්සේ දිගින් දිගටම රැල්ල ඔඩු දුවලා විනාශ වෙන්න පටන් ගත්තා.